සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ලෝ සතුන්ට පිහිට සලසලා දෙද්දී තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝකයේ දෙස බලනවා. මහා කරුණාවෙන් ලෝකයේ දෙස බලද්දී බුදු නෙතට එදා දවසේ ධර්මාවබෝධ කරන්න වාසනාව ඇති යම් පින්වන්තයින් වෙද්ද ඒ පින්වන්තයින් අරමුණු වෙනවා. බුදුරජාණන් වහන්සේ උදෑසනම ඒ සුදුසු වෙලාවෙද්දී ඒ පින්වන්තයින් ඉන්න තැනට විටක 이르දියෙන් වැඩම කරනවා. විටක බොහෝ දුර බැහැර ගෙවාගෙන පාගමනින් වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒ අය දමනය කරනවා. සමහර අවස්ථාවල දානය ලැබෙන්නේ නැහැ. දානය නොලැබෙන බව දැන දැනත් සසර දුකින් මුදවන පිහිට ලබා දෙන්න එතැනට වැඩම කරනවා. තවත් සමහර අවස්ථාවල නින්දා අපහාස ලැබෙනවා. ගැරහුම් ලැබෙනවා. ඒ ගැරහුම් මැදවුවද එතැනට වැඩම කරලා ඒ අයට පිහිට සලසලා දෙනවා. මෙහෙම පිහිට සලසා දුන් බොහෝ දෙනෙක් සුගති රැකවරණ ලැබුවා. අමා නිවනේ පිළිසරණ ලැබුවා. අද ඉගෙන ගන්න පින්තුනි, ඒ වගේ පිහිට ලැබූ එක් ශ්‍රාවකයෙක් ගැන. ඒ තමයි කසී භාරද්වාජ බ්‍රාහ්මණයා. මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා සුළුපටු කෙනෙක් නෙවෙයි. 500ක් නගුල් යොදවලා සීසාලා වගා කරන්න තරම් මහා කුඹුරු යායක් තිබ්බ කෙනෙක්. 500ක් සේවකයින් කුඹුරු සීසාන්න ඉන්නවා. ඒ 500 දෙනෙක් එක්ක එකතුව තමන්ගේ කුඹුරු යායේ සීසාන දවසේ එදා සිටු මාලිගාවේ පිරිස ආහාර හදාගෙන සූදානම් කරගෙන ගිහිල්ලා තිබුණා. මේ කෑම ගන්න සූදානම් වෙන වෙලාවේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. සංසුන් මහා පුරුෂ ලක්ෂණ 32කින් යුතු බබලන පින් සිරුරකින් යුතු බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් මේ භාරද්වාජ බ්‍රාහ්මණයා එකවර පැහැදීමටපත් වුණේ. දැක්ක ගමන් කිව්වා, මේ යසාගේ ඇඟපත තියෙනවා. හොඳට අතපය තියෙනවා. කිසි ලෙඩක් දුකක් තියෙන පාටක් පේන්නේ නැහැ. මේ පේන්නේ නැද්ද මං කුඹුරු යායේ කුඹුරු 500ක්. මේ කුඹුරු යායෙම නගුල් 500ක් යොදවලා සීසාලා මේ සීසාලා වපුරලා තමයි මං අස්වැන්න නෙලාගෙන අනුභව කරන්නේ. ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේටත් යසාගේට ඔය ඇඟපත තියෙනවා. අතපය තියෙනවා. අපි වගේ හරි හම්බ කරගෙන වගා කරගෙන අනුභව කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා, භාරද්වාජ ඔබ වගේම මාත් වගා කරගෙන අනුභව කරන කෙනෙක් තමයි කිව්වා. එතකොට අහනවා, කෝ එහෙනම් දැන් ඔබ පවසනවා මාත් වගා කරලා අනුභව කරන කෙනෙක් කියලා. කෝ එහෙනම් නගුල් වියගස්, කෝ හරක බාන, කෝ වගාවකට ඕන කරන දේවල්. ඒ කිසිවක් දකින්න නෑ නෝයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, සද්ධා බීජං තපෝ වුද්ධි පඤ්ඤාමේ යුගනංගලං හිරේසා මනෝයොත්තං සතිමේ පාලපාචනං. ශ්‍රද්ධාව නැමැති බිත්තර වී මම මගේ කුඹුරේ වපුරනවා. ශ්‍රද්ධාව නැමැති බීජ වපුරලා සීලය නැමැති වැස්සෙන් තෙමනවා මගේ කුඹුර. ඒ වගේම පඤ්ඤාමේ යුගනංගලං, ප්‍රඥාව නැමැති නගුලෙන් මගේ කුඹුරේ සීසානෝ. නගුලිස ලැජ්ජාව විහෙරහැනය මනස
නගුල් හිස තමයි කියවා ලැජ්ජාව කියලා කියන්නේ. මනස තමයි කියවා ඒ බැඳලා තියෙන යොත. හීවැල හා කෙවිට සලකුණ සතිය ලෙස. හීවැල කෙවිට වශයෙන් කියන්න තියෙන්නේ සිහිනුවනට කියලා කියවා. ඒ සිහියෙන් තමයි බැඳලා මේ හොඳට පාලනය කරගෙන යන්නේ. කෙවිටින් ගවයින් දක්වනවා නේ දිසාවට. ඒ වගේ සිහිනුවණින් කියවා ඒ දේ කරන්නේ. කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ අතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ පමෝචනං. කය හා වචනේ මම හොඳට සංවර කරගෙන රැකගෙන ඉන්නේ. කයින් වචනයෙන් වෙන සියලු අකුසල් මම බැහැර කළා. එහෙම කයින් වචනයෙන් වෙන අකුසල් බැහැර කිරීමෙන් තමයි මගේ වගාව සිදු වෙන්නේ. ඒ වගේම ආහාර ගනිද්දී මගේ උදරේ මං සංවර කරගෙන ඉන්නේ. ආහාරයට ලොල් වෙලා ගිජු වෙලත් නැහැ. ඒ වගේම සච්ඡං කරෝමි නිද්දානම්. සත්‍යයට පැමිණ සත්‍යය තුල පිහිටලා මම ඒ සත්‍යයේ පිහිටලා ලෝකයට යහපත සලසා දෙනවා. සෝරච්ඡම් මේ පමෝචනං. යහපත හැඳිනගෙන සංවර බවින් යුතුව මගේ ජීවිතේ මම ගත කරනවා. මම මේ විදිහටයි වාසය කරන්නේ. ඒ සියලු දුකින් නිදහස විමුක්තියට පත්වයි සිටින්නේ. මගේ වගාව මේ විදිහටයි සිද්ධ වෙන්නේ. විරියන් මේ දුර දොරයිහං යෝගක්ඛේමාතිවාහනං ගච්ඡති අනිවත්තන්තං යත්ත ගන්්වාන සෝචති. වීරිය මගේ බර උසුලන දරණ දෙය. යොමු වී තිබෙන්නේ අමනිවන වෙතමය. වීරියෙන් තමයි මේ සියලු බර දරාගෙන යන්නේ. වීරියෙන් නැගිටින්න තියෙන්නේ. අමා නිවන නැමති අමෘතය නැමති අස්වැන්න මගේ කුඹුරෙන් මං හැමෝටම ලබා දෙන්නේ. ඒ අමෘතය නැමති අස්වැන්නට යම් කෙනෙක් සොයාගෙන යන්න වාසනාව ලැබුවොත් ඒ අමෘත අස්වැන්න ලැබුවට පස්සේ ඒ කිසි කෙනෙක් ශෝක කරන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. ඒව මේ සාකසී කට්ඨා සාහෝති අමතප්ඵලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුංචති. මාගේ සීසෑම සිද්ධ වෙන්නේ මේ විදිහට. ඒ සීසෑම තුළ ලැබෙන්නේ අමෘතය නැමති ඵලය. මේ ලෙසින් සීසෑම් කළ විට හැම දුකින් අත්මි දෙනවයිම විට. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියද්දී මෙහෙම වදාරද්දී අර භාරද්වාජ බ්‍රාහ්මණයා හොඳටම තැති ගත්තා. සංවේගයට පත් වුණා. අහෝ මම මගේ කුඹුරේ හැමදාම වී වපුරනවා. නැවත ආපහු වීමයි අස්වැන්න විදිහට ගන්නෙ. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේගේ කුඹුරේ මේ වගේ සොඳුරු ගුණදහම් වපුරනවා. ඒ ගුණදහම් වපුරලා අමෘතය නැමති අස්වැන්න ලබනවා. අහෝ මේ අමෘත අස්වැන්න කොච්චර අසිරිමත්ද. සියලු දුක් කම් කටළු සෝතැවුල් ඉක්මවා ගිය දෙයක්. හරිම සුන්දර දෙයක්. මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයාගේ හිත ඇතුලේ දෝංකාර දෙනවා. එහෙමනම් ගොවියෙකුට යමක් ලබා දුන්නට කිසි වරදක් නැහැ. ඒ නිසා මම මේ කිරිබතක් සකසලා අරගෙන ඉන්නම් කියලා මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා හොඳ කිරිබතක් රන්තලියක වඩලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා ගාථාභිගීතං මේ අභෝජනේයං සම්පස්සතං බ්‍රාහ්මනනේස ධම්මෝ ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මන උත්තිරේසා. තථාගත බුදුරජාණන් වහන්සේලාගේ සිරිතක් නොව තමන්ගේ ගුණ වර්ණනා කරලා ප්‍රශංසා කරලා ඒ ප්‍රශංසාවෙන් දානෙ ලබා ගැනීම. ඒ නිසා ඒ වගේ තමන්ගේ ගුණ වර්ණනා කරලා ලබා ගන්න දානයන්
තථාගත බුදුරජාණන් වහන්සේලා ලබා ගන්නේ නැහැ කිව්වා. අඤ්ඤේනච කේවලීනං මහේසින් කීනාසවං කුක්කුච්ච වූපසන්තං අන්නේන පානේන උපට්ඨහන්සු කිත්තං හිතං පුඤ්ඤ පේකස්ස හෝති තී. පිරපුන් ගුණධමින් උතුම් පිරුණු උතුමන්ට සංසුන් ගතිදරන නිකලෙස් රහතුන්ට අහරින් පැනින් ඒ උතුමන් සලකන්ට සුදුසිය බමුණ පින්කෙත හඳුනාගන්ට. ඒ නිකලෙස් උතුමන් හඳුනාගෙන ඒ නිකලෙස් උතුමන්ට දම්පැන් පුදාන්න. ඒ නිකලෙස් උතුමන්ට දන්පැන් පූජා කරලා ඒ විදියට පින්කෙත හඳුනාගෙන ඔබත් පින්ඵල රැස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙම කීවට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කිරිබත මන් දැන් කවර කෙනෙකුට දෙන්නෙම්ද? කාටද මම මේ කිරිබත දෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව වෙනතු ලෝකේ යම් කෙනෙක් ওই කිරිබත වළඳලා දිරවනවා නම් ඒ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් කර වෙන කිසිවෙක් නම් එහෙම වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා මේ කිරිබතට මොකද්ද කරන්න කියලා ඇහුවා. කියනවා සතුන් නොමැති නිල් තන නොමැති තැනක හෝ සතුන් නොමැති ජලයේ පා කරලා යවන්න කිව්වා. ඒ වෙලාවේ ළඟ දොලක් ගලාගෙන යනවා. මේ දොලට මේ කිරිබත දමද්දී ඒ කිරිබත චිටි චිටි ගාලා දුම් දාලා පුපුරමින් දුම් දාන්න ගත්තා. මෙහෙම දුම් දාලා මේ පුපුරන මේ කිරිබත දකිද්දී මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා හොඳටම තැති ගත්තා. ඒ අතරෙම කල්පනා වෙනවා, හිතේ දෝංකාර දෙනවා. අනේ බුදුරජාණන් වහන්සේගේ කුඹුරේ ශ්‍රද්ධාව වපුරනවා. ශ්‍රද්ධාව නැමැති බීජ වපුරනවා. සීල වැස්සෙන් තෙමනවා. ප්‍රඥාව නැමැති නගුලෙන් සීසාන්නේ. අමෘතය නැමැති ආසන්න නෙලා ගන්නවා. අහෝ මගේ කුඹුරේ නිකම්ම මං සීසාන්නේ. බිත්තර වී විදිහට වී වපුරලා නැවත වීමයි ආසන්න විදිහට ගන්නෙ. තථාගත බුදුරජාණන් වහන්සේගේ කුඹුරේ අමෘතය නැමැති ආසන්න ලැබෙනවා. අනේ මටත් ඒ අමෘත ආසන්න ලබා ගන්න නැත්නම් කොයිතරම් හොඳද? ඒ අමා නිවන ලබන්න නැත්නම් කොයිතරම් හොඳද කියලා මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයාගේ හිතේ දෝංකාර දෙන්න ගත්තා. අර බත් ඇට පුපුරලා දුන් දමද්දී මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයට හොඳටම සංවේගයට පත් වෙලා ලොමු දහ ගන්නලා තැතිගෙන බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ තේජස ගැන සංවේගයට පත් වුණා. අන්න ඒ වෙලාවේදී මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සිරිපතුල් අල්ලගෙන සිරසින් වැඳ වැටි භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පින්වත් ගෞතමයන් වහන්සේ ඊතා සුන්දරයි ඊතා සුන්දරයි යටට හැරවිලා තියෙන දෙයක් උඩු අතට හැරෙව්වා වගේ දැන් වාජනයක් යටි අතට හරවලා තිබ්බොත් ඒ වාජනයට වතුර වැටෙන්නේ නැහැ. ඒ වාජනේ උඩු අතට තිබ්බොත් තමයි ඒ වාජනයට වතුර දාද්දි ඒ වතුර පිරෙන්නේ. ඒ වගේ යටට හැරවී තිබුණ දෙයක් උඩු අතට හැරෙව්වා වගේ සැඟවිලා තිබුණ දෙයක් මතකොට දැක්වුවා වගේ මම් මුලා වෙලා ඉබාගාතේ ඇවිදගෙන යද්දි නිවැරදි මාර්ගය පෙන්වලා දුන්නා වගේ ඇස් ඇති අයට රූප දකින්න අන්ධකාරයේ තෙල් පහන් දැල්වුවා වගේ භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් ශ්‍රී සත්‍ය ධර්මයේ ප්‍රකාශ කළා. නොඑක ආකාරයෙන් ධර්මයේ වදාලා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සත්‍ය ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක භික්ෂු සංඝයාද මම සරණ යනවා කියලා මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගියා. අද පටන් දිවි තිබෙන තුරා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් මාව පිළිගන්නාසේක්වා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසනයේ මටත්
පැවිදි උපසම්පදාව ලැබෙනවා කියලා ඉල්ලා සිටියා. ඊට පස්සේ මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා අර සීසාමින් සිටි 500 දෙනා ඒ පිටිපස්සෙන් ආවා. කසී භාරද්වාජ බ්‍රාහ්මණයා මේ සියලු ගොවිතැන්පත් කරන මේ සියල්ල අත්හැරලා බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා අරහත්ත්වයට පත් වුණා. ඒ නගුල් 500කින් සීසාන්න පැමිණ සිටි ඒ සියලු දෙනාත් අපේ සිටුතුමත් මේ සියලු සම්පත් අතහැරලා බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබුවා. අපි මොකටද මේ වගේ දේවල් වලට යට වෙලා ඉන්නේ කියලා. ඒ සියලු දෙනාත් ඒ සියලු දේවල් අතහැරලා ගෞතම බුදු සසුනේ උතුම් නිකෙලෙස් විහරණ ලැබුවා. කසී භාරද්වාජ බ්‍රාහ්මණයා අමා නිවන සාක්ෂාත් කළා. ගෞතම බුදු සසුනේ පැවිදිව භාරද්වාජ මහරහතන් වහන්සේ බවට පත් වුණා. ඉතින් ඒ අමා නිවන තුළ සැනසුන කසී භාරද්වාජයන් වහන්සේ ගෞතම බුදු සසුන තුළ පිළිසරණ ලබාගෙන බොහෝ දෙනාට සිත සැලසුවා. තථාගත බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේලා ලොව දමනයට පත් කරන පිළිවෙල හරි මසිරිමත්. සසරින් එතරට වැඩි බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව නැමැති බීජ ලෝ සතුන්ගේ සිත් සතන් තුළ වපුරනවා. සද්ධා බීජං තපෝ උට්ටි. සීලේ නැමැති වැස්සෙන් හොඳට තෙමනවා. පඤ්ඤාමේ යුග නංගලං. ඒ වගේම ප්‍රඥාව නැමැති නගුලෙන් තමයි තථාගත බුදුරජාණන් වහන්සේලාගේ කුඹුරේ සීසෑම සිදු වෙන්නේ. හිරි ඊසා මනෝ යොත්තං. ලැජ්ජා බය දෙක තමයි මේ ශාසනයේ රැකෙන සංවරය ඇති කරන රැඳිලා පවතින බන්ධනය ඇති කරලා තියෙන්නේ. පවට ලැජ්ජාවත් පවට බයත් දෙකින්. සති මේ පාල පාචනං. ඒ වගේම සිහිය නැමැති යොතින් තමයි ඒ රැහැනින් තමයි බැඳිලා තියෙන්නේ. ඒ වගේම සිහිය කියලා කියන්නේ හරියට අර කෙවිතත් යොතක් වගේ කියලා තිබ්බා. එතකොට ඒ සංවරයෙන් තමයි ජීවිතේ දමනයට පත් කරන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේලා මේ විදියට ලෝ සතුන් දමනය කරනවා. අමෘතේ නැමැති අස්වැන්න බුද්ධ ශාසනය ලබා දෙනවා. අමා ඵල ලබා දීලා සතර අපාදුකින් නිදහස් කරනවා. සියලු සෝතැවුල් නිමහලනවා. සංසිඳීමට පත් කරනවා. නොයෙක් කෙලෙස් වලින් නැවිසිලා ඉන්න, නොයෙක් අකුසලයෙන් ගැවසිලා ඉන්න ලෝ සතුන් ඒ නිසා නිරා දුකට වැටෙද්දී, සතර අපාදුකට වැටෙද්දී බුදුරජාණන් වහන්සේලා අමෘත අස්වැන්න ලබා දෙන සොඳුරු වගාව තථාගත ශ්‍රාවකයන් තුළ පත් කරනවා. ඒ සොඳුරු වගාව තුළින් ලෝ සතුන් දමනයට පත් කරනවා. සංසිඳවනවා. අමෘත අස්වැන්න ලබා දීලා දෙව් මිනිස් ලෝ සතුන්ට පිළිසරණ සලසා දෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ මේ ප්‍රාතිහාරය ඒකාන්තයෙන්ම ආශ්චර්යයි. මේ උතුම් ප්‍රාතිහාරය නිසා නුවණැති දෙව් මිනිසුන් දහමේ පිළිසරණ ලබාගෙන සැනසීමට පත් වුණා. අමා නිවන සාක්ෂාත් කළා. අද පවා ශ්‍රද්ධාවේ පිහිටා සීල ගුණයෙන් වැඩුණොත්, සිහිනුවන දියුණු කළොත්, වීරියවන්තව අකුසල් බැහැර කරලා කුසල් වඩන්න මහන්සි ගත්තොත් ඒ හැම දිනාට අමෘත අස්වැන්න ලබා ගන්න වාසනාව සැලසේ. ඒ නිසා අප හැම දිනාට උතුම් තිසරණය තුල පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. අද දවසේ අසත්‍යයෙන් සත්‍යයට මේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මැදවල බූස්ස පදිංචි මහදුර ලිලීනෝනා මහත්මිය, හැගොඩ බූස්ස පදිංචි එස්.ඒ. චමිලා නිරෝෂණී ඩයස් දියණිය, සෝමා මල්ලවාරච්චි මහත්මිය, ආර් දමිත් සහ එල්.එම්. සුජීවා යන දෙපළ ඇතුළු පින්වත් හැමදෙනා, ඒ වගේම ජී අනුලාවතී මහත්මිය, දේවනී මල්ලිකා මහත්මිය සහ කේ.එල්. මනෝරි මහත්මිය ඇතුළු පින්වත් හැමදෙනා අද දායකත්වයේ දරන්නේ. ඉතින් අද දවසේ මේ ධර්ම දානමය වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව
දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාද පින්වත් හැම දිනාට සලසා දෙත්වා. ඒ සියලු දෙවියෝ තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේට තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ ලෙසින් අවබෝධ කරන්න සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම ලිලි නෝනා මහත්මියගේ නමින් මීට වසර 7කට පෙර ඔක්තෝබර් මාස 3 වන දිනක මිය පරලොව ගිය එන්.ජී. පියසිරි ස්වාමි පුරුෂයාටත් මිය පරලොව ගිය දෙමාපියන් වන දයිනිස් සුදුහාමි මෑණියන්ට සෙරනේරිස් පියාණන්ටත් රැන්සිනෝනා මෑණියන්ටත් මිලිනෝනා මෑණියන්ටත් සීමන් වීරපුර පියාණන්ට එවැගේම කේ විමංග නිර්මාණ මුණුපුරා ඇතුළු මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. චමිලා නිරෝෂණී ඩයස් දියණියගේ නමින් 2021 ජූලි මාස 8 වන දින කොරෝනා වෛරසය හේතුවෙන් මිය පරලොව ගිය BNA කුසුමාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෝමා මල්ලවාරච්චි මහත්මියගේ නමින් මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කරන්නත් ආර් දමිත් සහ එල්.එම්. සුජීවා යන දෙපළගේ නමින් මිය පරලොව ගිය එව්ලින් නෝනා මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජී අනුලාවතී මහත්මියගේ නමින් මිය පරලොව ගිය දෙමාපියන්ට සහ සුනාමිය හේතුවෙන් මිය පරලොව ගිය ලොකු අයියා ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පේමණී මල්ලිකා මහත්මියගේ නමින් මිය පරලොව ගිය වසන්ත ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම පිණිස කේ.එල්. මනෝරි මහත්මියගේ නමින් මිය පරලොව ගිය රණවිරු එම්.ඩී. නොයෙල් සංජීව මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස ඒ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. අනන්ත සසර පුරාවට ඒ නම් සඳහන් කළ ඥාතීන් ඇතුළු මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු සිටින යම්තාක් ඥාතීන් වේ නම් ඒ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලබත්වා. ඒ වගේම ලිලි නෝනා මහත්මියගේ දූ දරුවන් වන ගර්ටි, පර්ලි, ලකී, අජිත් යන දරුවන්ට සහ සැප්තැම්බර් මාස 28 වන දින උපන් දිනය සමරන ගර්මි දීපිකා දියණියට නාවික හමුදා සේවයේ නියුතු රොමේස් ධනංජය මුණුපුරාටත් බුද්ධිනී විශ්ව කවීෂ යන දරු මුණුපුරන්ටත් නිල්මිනී ලේලියට සහ නිමල් විමල් බෑනාවරුන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ආශිර්වාද කිරීම පිණිස ඒ වගේම චමිලා නිරෝෂණී ඩයස් මහත්මියගේ දියණියන් දෙදෙනාට ආශිර්වාද කිරීම පිණිස ආර් දමිත් සහ එල්.එම්. සුජීවා යන දෙපළගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට සහ දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට කේ.එල්. මනෝරි මහත්මියගේ දෙමාපියන්ට දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීම පිණිස දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාට ලක්වාසී ලෝවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පවුලේ සියලු ඥාතීත මිත්‍රාදීන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්නතුන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ නම් සඳහන් කළා වූ හැම දෙනාගේ ධාර්මික බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තිරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. හැම දෙනාට සුවසේ සීලාදී ගුණදහම් ආරක්ෂා කරමින් බොහෝ පින්දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසේවා. කායික මානසික නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා. සුවසේ සිල් ගුණදහම් ආරක්ෂා කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න වාසනාව උදා වේවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.